සැපයුම් තීරක ඇතුළු සැපයුම් න්‍යාය හා සැපයුම් නීති විග්‍රහ කර. ආර්ථික විද්‍යාවේදී සැපයුම යනුවෙන් අදහස් කරන්නේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ කිසියම් භාණ්ඩයක් සඳහා වෙළඳපොලේ පැවතිය හැකි විකල්ප මිලයන්හිදී නිෂ්පාදකයන් විසින් සැපයීමට කැමැති, සැපයීමට හැකියාව ඇති සහ සපයනු ලබන විවිධ ප්‍රමාණයයි. සැපයුම පහත දැක්වන පරිදි වර්ග කළ හැකිය. ආයතනයක සැපයුම, වෙළඳපොළ සැපයුම. සම්පත් භාවිතා කරමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර විකිණීමට ඉදිරිපත් කරන ආර්ථික ඒකකයක් ආයතනයක් නම් වේ. එවැනි ආයතනයක් නිශ්චිත කාලයක් තුළ විවිධ මිල ගණන් යටතේ සැපයීමට කැමැති ප්‍රමාණ ආයතනික සැපයුම වේ. යම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ නිෂ්පාදනය කරන සියලු ආයතනයන්හි එකතුව වෙළඳපොළ නම් වේ. එම ආයතන සියල්ලම නිශ්චිත කාලයක් තුළ අලෙවි කරන ඒකක ප්‍රමාණයන්ගේ එකතුව වෙළඳපොළ සැපයුමයි. ආයතනයක සැපයුම තීරණය වීම කෙරෙහි බලපාන සාධක පහත සඳහන් පරිදි පෙළ ගැස්විය හැකිය. සලකා බලන භාණ්ඩයේ මිල, යෙදුම් මිල, තාක්ෂණය, සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන්, නිෂ්පාදකයන්ගේ අපේක්ෂා, රජයේ ප්‍රතිපත්ති, වෙනස් සාධක. වෙළඳපොළ සැපයුම තීරණය කරන සාධක පහත සඳහන් පරිදි පෙළ ගැස්විය හැකිය. සලකා බලන භාණ්ඩයේ මිල, යෙදුම් මිල, තාක්ෂණය, සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන්, නිෂ්පාදකයන්ගේ අපේක්ෂා, වෙළඳපොලේ සිටින නිෂ්පාදකයින්ගේ සංඛ්‍යාව, රජයේ ප්‍රතිපත්ති, වෙනස් සාධක. ආයතනික සැපයුම තීරණය කරන සාධකවලට අමතරව වෙළඳපොලේ සිටින නිෂ්පාදකයන්ගේ සංඛ්‍යාව වෙළඳපොළ සැපයුම තීරණය කරන සාධකවලට එකතු වේ. කිසියම් භාණ්ඩයක් සඳහා ආයතනික සැපයුම හා ඒ තීරණය කරන සාධක අතර සම්බන්ධය දක්වන සමීකරණය ආයතනික සැපයුම ශ්‍රිතය වේ. මේ පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකිය. කිසියම් භාණ්ඩයක් සඳහා වෙළඳපොළ සැපයුම හා ඒ තීරණය කරන සාධක අතර සම්බන්ධය දක්වන සමීකරණය වෙළඳපොළ සැපයුම ශ්‍රිතය වේ. ඒ පහත පරිදි ඉදිරිපත් කළ හැකිය. සැපයුම තීරණය කරන ඕනෑම සාධකයක් වෙනස් වීමට අනුකූලව සලකා බලන භාණ්ඩයේ සැපයුම වෙනස් වන ආකාරය විග්‍රහ කොට දැක්වීම සැපයුම් න්‍යායයි. සැපයුම් නීති යනු යම් නිශ්චිත අවස්ථාවකදී සැපයුම කෙරෙහි බලපාන අනිකුත් සාධක නොවෙනස්ව තිබේදී සලකා බලන භාණ්ඩයේ මිල හා සැපයුම් ප්‍රමාණය අතර පවතින අනුලෝම සම්බන්ධතාවයි. සැපයුම් නීති ඉදිරිපත් කළ හැකි ක්‍රම කිහිපයක් ඇත. එනම් සැපයුම් ලේඛනයක් මගින්, සැපයුම් වක්‍රයක් මගින්, සැපයුම් සමීකරණයක් මගින්. සැපයුම් ලේඛනය යනු නිශ්චිත අවස්ථාවකදී සැපයුමට බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයට පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ සැපයීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණයන් දක්වන සංඛ්‍යා සටහනයි. එය පහත පරිදි ඉදිරිපත් කළ හැකිය. දෙන ලද නිශ්චිත අවස්ථාවකදී සැපයීමට බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයට පවතින විවිධ වූ මිල ගණන් යටතේ සැපයීමට අපේක්ෂා කරන ප්‍රමාණයන් සම්බන්ධ කොට අදිනු ලබන රේඛාව සැපයුම් වක්‍රයයි. ඒ පහත පරිදි ඉදිරිපත් කළ හැකිය. දෙන ලද නිශ්චිත අවස්ථාවකදී සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල හා සැපයුම් ප්‍රමාණය අතර පවතින අනුලෝම සම්බන්ධතාව බීජීය ප්‍රකාශනයක් මගින් දැක්වීම සැපයුම් සමීකරණයයි. QS සමානයි A ධන BP. QS සැපයුම් ප්‍රමාණය. A සැපයුම් වක්‍රයේ තිරස් අන්තංකණ්ඩය. B මිල සංගුණකය. P සලකා බලන භාණ්ඩයේ මිල. නිදසුන් ඉහත සැපයුම් වක්‍රයට අදාළ සැපයුම් සමීකරණය මෙසේ ගොඩනැගිය හැකිය. QS සමානයි 0.10යි P. සැපයුම් නීතියට වැඩිවන ආන්තික පිරිවැය නීතිය බලපායි. කිසියම් භාණ්ඩයක් වැඩියෙන් නිෂ්පාදනය කරන විට එහි ආවස්තික පිරිවැයද ඉහළ යන බව වැඩිවන ආන්තික පිරිවැය නීතියෙන් කියවේ. නිමවුම් වැඩිවන විට ආන්තික පිරිවැයද ඉහළ නගින බැවින් සිය නිෂ්පාදනය වැඩි කිරීමට නිෂ්පාදකයන් පෙළඹුණේ වැඩිවන ආන්තික පිරිවැය පියවා ගැනීමට හැකි වන පරිදි භාණ්ඩයේ මිල ඉහළ නගිනවා නම් පමණි. සැපයුම් ප්‍රමාණයේ වෙනස් වීම හා සැපයුම වෙනස් වීම අතර වෙනස. මිල හැර සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන විට එම භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණයේ ඇතිවන වෙනස සැපයුම් ප්‍රමාණය වෙනස් වීමයි. සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වන විට එම භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය වැඩි වේ. එය සැපයුම් වක්‍රය මත පිහිටි ලක්ෂ්‍යය එම වක්‍රය දිගේ තවත් ඉහළ ලක්ෂ්‍යයකට ගමන් කිරීමකි. සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු ස්ථාවරව තිබියදී සලකන භාණ්ඩයේ මිල අඩුවන විට එම භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය අඩු වේ. එහිදී සැපයුම් වක්‍රය ලක්ෂ්‍යයක සිට එම වක්‍රයේ දිගේ තවත් පහළ ලක්ෂ්‍යයකට ගමන් කරයි. සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරව තිබියදී සැපයුම තීරණය කරන අනෙකුත් සාධක වෙනස් වීම නිසා සැපයුම අඩුවීම හෝ වැඩිවීම හෝ සැපයුම වෙනස් වීම ලෙස හඳුන්වයි. මිල ස්ථාවරව තිබියදී සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක වෙනස් වීම නිසා සැපයුම් රේඛාව වමට ගමන් කිරීම සැපයුමේ අඩුවීමකි.
සැපයුම් ප්‍රමාණය වෙනස. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වේ. සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවර වේ. සැපයුමේ වෙනස. සලකන භාණ්ඩයේ මිල ස්ථාවර වේ. සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක වෙනස් වේ. සැපයුම් වක්‍රය දකුණට ගමන් කිරීමට බලපාන සාධක. සම්බන්ධික භාණ්ඩ මිල අඩුවීම. නිෂ්පාදනයට යොදා ගන්නා යෙදවුම් මිල අඩුවීම. තාක්ෂණික දියුණුව. වෙළඳසැලේ සිටින සැපයුම්කරුවන් ප්‍රමාණය වැඩිවීම. රජය නිෂ්පාදකයාගෙන් අය කරන බදු කපා හැරීම. රජය නිෂ්පාදකයාට සහනාධාර ලබා දීම. අනාගතයේ සලකන භාණ්ඩයේ මිල අඩු වෙතැයි නිෂ්පාදකයා අපේක්ෂා කිරීම. සැපයුම් රේඛාව වමට ගමන් කිරීමට බලපාන සාධක. සම්බන්ධික භාණ්ඩ මිල වැඩිවීම. නිෂ්පාදකයාට යොදා ගන්නා යෙදවුම් මිල වැඩිවීම. තාක්ෂණීය අල්පැනීම. වෙළඳපොලේ සිටින සැපයුම්කරුවන් ප්‍රමාණය අඩුවීම. රජය නිෂ්පාදකයාගෙන් අය කරන බදු වැඩි කිරීම. රජය නිෂ්පාදකයාට ලබා දෙන සහනාධාර කපා හැරීම. අනාගතයේ සලකන භාණ්ඩයේ මිල වෙතැයි නිෂ්පාදකයා අපේක්ෂා කිරීම. සැපයුම් මිල නම්‍යතාව ගණනය කරමිනෙහි භාවිතය වැදගත්කම විග්‍රහ කරයි. සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබීදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීම කෙරෙහි සැපයුම් ප්‍රමාණය දක්වන සංවේදීතාව සැපයුම් මිල නම්‍යතාවයි. එනම් සලකා බලන භාණ්ඩයේ මිල යම් ප්‍රතිශතයකින් වෙනස් වන විට සැපයුම් ප්‍රමාණය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වේද යන්න මැන දැක්වීම සැපයුම් මිල නම්‍යතාවයෙන් සිදු කරයි. සැපයුම් නම්‍යතාව ලෙසින් විවහාර වන්නේද සැපයුම් මිල නම්‍යතාවයමය. සැපයුම් මිල නම්‍යතාව පහත ආකාරයට ගණනය කළ හැකිය. සැපයුම් මිල නම්‍යතාවයේ සමානයි සැපයුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස බෙදීම මිලෙහි ප්‍රතිශතාත්මක වෙනස. භාණ්ඩයේ මිල සැපයුම් ප්‍රමාණයක් අතර පවත්න අනුලෝම සම්බන්ධය නිසා සැපයුම් නම්‍යතාව සංගුණකයේ ධනාගයක් ගනී. මෙසේ සිදුවන්නේ සැපයුම් වක්‍රයේ ධන බැවුමකින් යුක්ත නිසාය. සැපයුම් වක්‍රයේ කිසියම් ලක්ෂයක නම්‍යතාව ගණනය කළ විට එම ලක්ෂ්‍ය සැපයුම් නම්‍යතාවයි. ලක්ෂ්‍ය සැපයුම් නම්‍යතාව ගණනය කිරීම සඳහාද යොදාගෙන ලබන්නේ ඉහත දැක්වූ සැපයුම් නම්‍යතාව සූත්‍රමය. එය පහත පරිදි දැක්විය හැකිය. ලක්ෂ්‍ය සැපයුම් නම්‍යතාව න්‍යායාත්මක සංකල්පයකි. විශාල මිල වෙනස් වීමක නම්‍යතාව ගණනය කිරීම සඳහා ලක්ෂ්‍ය සැපයුම් නම්‍යතා සංකල්පය යෝග්‍ය නොවේ. ඊට හේතුව වන්නේ එකම ප්‍රමාණයකින් මිල අඩුවීමකදී හෝ වැඩිවීමකදී හෝ විශාල වෙනස්කම් සහිත නම්‍යතා අගය දෙකක් ලැබීමයි. මෙය පහත නිදසුන් ඇසුරින් පැහැදිලි කළ හැකිය. ඉහත සැලකිල්ලටගත් නිදසුන අනුව මිල රුපියල් 5 සිට 10 දක්වා රුපියල් 5කින් වැඩිවීමේදී ලක්ෂ්‍ය සැපයුම් නම්‍යතාව 4ක් විය. එහෙත් මිල රුපියල් 10 සිට 5 දක්වා රුපියල් 5කින් අඩුවීමේදී සැපයුම් ලක්ෂ්‍ය නම්‍යතාව සමානයි. 400 බෙදීම 5 ගුණ කිරීම 10 බෙදීම 500 සමාන 1.6. මෙලෙස එකම ප්‍රමාණයකින් මිල අඩුවීමේදී හා වැඩිවීමේදී විශාල වෙනස්කම් සහිත නම්‍යතා අගය දෙකක් ලැබීම ලක්ෂ්‍ය නම්‍යතාවයෙහි දුර්වලතාවයකි. මේ නිසා විශාල මිල වෙනස්කම් හා සම්බන්ධව සැපයුම් නම්‍යතාව ගණනය කිරීම සඳහා ඡාප සැපයුම් නම්‍යතාව යොදා ගනී. ඡාප සැපයුම් නම්‍යතාව පහත ආකාරයට ගණනය කළ හැකිය. සැපයුම් මිල නම්‍යතාව හා සැපයුම් වක්‍රයේ බෑම අතර සම්බන්ධතාවයක් පවතී. සැපයුම් නම්‍යතා සූත්‍රය භාවිතා කරමින් සැපයුම් වක්‍රයේ ඕනෑම ලක්ෂයක සැපයුම් නම්‍යතාව ගණනය කළ හැකිය. මෙම සූත්‍රයෙහි QS වෙනස බෙදීම P වෙනස යනු සැපයුම් වක්‍රයේ බෑම පරස්පරයයි. සැපයුම් ප්‍රමාණයේ සිරස් අක්ෂයෙහිත් මිල තිරස් අක්ෂයෙහිත් ලකුණු කරන්නේ නම් QS වෙනස බෙදීම P වෙනස මගින් ප්‍රකාශ කරුණේ සැපයුම් වක්‍රයේ බෑවුමයි. එහෙත් සැපයුම් වක්‍රයක් හඳුනු ලබන්නේ මිල සිරස් අක්ෂයෙහි හා සැපයුම් ප්‍රමාණය තිරස් අක්ෂයෙහි දක්වමින් නිසා සැපයුම් වක්‍රයේ බෑවුම P වෙනස බෙදීම QS වෙනස ලෙස හැඳින්වේ. සැපයුම් වක්‍රයේ බෑවුම P වෙනස බෙදීම QS වෙනස ලෙසින් හා සැපයුම නම්‍යතා සූත්‍රයේ මූලපදයේ ලෙසින් වන බෑවුමේ පරස්පරයක් නිසා සැපයුම් නම්‍යතා සූත්‍රය සැපයුම් නම්‍යතාව සමාන එක බෙදීම බෑවුම ගුණ කිරීම P බෙදීම QS ලෙස දැක්විය හැකිය. මෙයින්ද අදහස් වන්නේ පෙර දැක්වූ සැපයුම් නම්‍යතා සූත්‍රයමය. එනම් සැපයුම් මිල නම්‍යතාව සැපයුම් සමීකරණයක් ඇතුළෙන්ද ගණනය කළ හැකිය. සැපයුම් නම්‍යතා සංගුණකය සඳහා ලැබෙන අගය ශූන්‍යයේ සිට අපරිමිත දක්වා වෙනස් වේ. එම සංගුණකයෙහි අගය පදනම් කරගනිමින් සැපයුම් මිල නම්‍යතා ප්‍රභේද පහක් දැක්විය හැකිය. 1. ඒකීය සැපයුම් නම්‍යතාව. 2. එකට අඩු සැපයුම් නම්‍යතාව.
3 එකට වැඩි සැපයුම් නම්‍යතාව. 4 පූර්ණ නම්‍ය සැපයුම් නම්‍යතාව. 5 පූර්ණ අනම්‍ය සැපයුම් නම්‍යතාව. සැපයුම් කෙරේ බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබීදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයෙන්ම සැපයුම් ප්‍රමාණය වෙනස් වේ නම් ඒ ඒකීය නම්‍ය සැපයුමයි. මෙහිදී සැපයුම් නම්‍යතා සංගුණකයේ අගය 1 වේ. මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරන සෑම සැපයුම් වක්‍රයකම සැපයුම් නම්‍යතා සංගුණකයෙහි අගය 1 වේ. ඊට හේතුව මූල ලක්ෂ්‍යයෙන් ආරම්භ වන සැපයුම් වක්‍රයක මිල සහ සැපයුම් ප්‍රමාණය අතර අනුපාතය සමාන වීමයි. පහත ප්‍රස්ථාර සටහනේ දැක්වෙන්නේ ඒකීය සැපයුම් නම්‍යතාව සහිත සැපයුම් වක්‍රය. ඉහත ප්‍රස්ථාර සටහනේ දැක්වෙන S1, S2 සහ S3 සැපයුම් වක්‍රවල අගය සෑම විටම P බෙදීම QS වලට සමාන වේ. මේ නිසා නම්‍යතාව සෑම විටම ඒකීය වේ. අනිකුත් සාධක ස්ථාවරව තිබියදී භාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වෙනස් වන්නේ නම් ඒ එකට අඩු අනම්‍ය සැපයුම් නම්‍යතාව සැපයුම් තත්ත්වයකි. එහිදී සැපයුම් නම්‍යතා සංගුණකයෙහි අගය එකට අඩු වේ. තිරස් අක්ෂය හරහා ගමන් කරන සෑම සරල රේඛීය සැපයුම් වක්‍රයකම ඇත්තේ එකට අඩු සැපයුම් නම්‍යතාවයකි. පහත ප්‍රස්ථාර සටහනේ දක්වා ඇති එකට අඩු සැපයුම් නම්‍යතාවයකින් යුත් සැපයුම් වක්‍රයයි. ඉහත ප්‍රස්ථාර සටහනේ දක්වන තිරස් අක්ෂය හරහා ගමන් කරන S සැපයුම් වක්‍රයේහි නම්‍යතා සංගුණකයෙහි අගය එකට අඩු වේ. සැපයුම් වක්‍රය ඉහළට ගමන් කරන විට නම්‍යතා සංගුණකයේ අගය එකට ආසන්න වන තෙක් ඉහළය. ඊට හේතුව මිලක් සැපයුම් ප්‍රමාණයත් අතර අනුපාතය ඉහළ යාමයි. අනිකුත් සාධක නොවෙනස්ව තිබියදී මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වෙනස් වේ නම් ඒ එකට වැඩි සැපයුම් නම්‍යතාවයි. මෙහිදී සැපයුම් නම්‍යතාව සඳහා ලැබෙන අගය එකට වැඩි වේ. සිරක්ෂක්ෂයට හරහා ගමන් කරන සෑම සැපයුම් වක්‍රයකම ඇත්තේ එකට වැඩි සැපයුම් නම්‍යතාවයයි. පහත ප්‍රස්ථාර සටහනේ දැක්වෙන්නේ සැපයුම් නම්‍යතා සංගුණකයේ එකට වැඩි අගයකින් යුත් සැපයුම් වක්‍රයකි. ප්‍රස්ථාර සටහනේ දැක්වෙන S සැපයුම් වක්‍රයෙහි නම්‍යතා අගය එකට වැඩි වේ. සැපයුම් වක්‍රය ඉහළට ගමන් කරන විට වක්‍රය දෙකේ ඉහළට යත්ම එම එකට වැඩි අගය ක්‍රමයෙන් අඩු වේ. එකට සමීප වේ. ඊට හේතුව මිල සහ සැපයුම් ප්‍රමාණය අතර අනුපාතය පහළ යාමයි. අනිකුත් සාධක ස්ථාවරව තිබියදී භාණ්ඩයේ මිලේ ඇතිවන වෙනස් වීමකට ප්‍රතිචාර වශයෙන් භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණයෙහි කිසිදු වෙනසක් සිදු නොවේ නම් ඒ පූර්ණ අනම්‍ය සැපයුම් නම්‍යතාවයි. එහිදී සැපයුම් නම්‍යතා සංගුණකයෙහි අගය ශූන්‍ය වේ. මෙහිදී සැපයුම් වක්‍රයේ සිරක්ෂක්ෂයට සමාන්තර සරල රේඛාවක් සේ පිහිටයි. අනිකුත් සාධක ස්ථාවරව තිබියදී භාණ්ඩයේ මිලෙහි ඇතිවන ඉතා සුළු ප්‍රතිශතක වෙනස් වීමකට ප්‍රතිචාර වශයෙන් සැපයුම් ප්‍රමාණය විශාල වශයෙන් වෙනස් වේ නම් ඒ පූර්ණ නම්‍ය සැපයුම් නම්‍යතාවයි. මෙහිදී සැපයුම් නම්‍යතා සංගුණකයෙහි අගය අපරිමිත වේ. සැපයුම් වක්‍රයේ තිරස් අක්ෂයට සමාන්තර සරල රේඛාවක් සේ පිහිටයි. භාණ්ඩයක සැපයුම් මිල නම්‍යතාව තීරණය කරන සාධක ගණනාවකි. ඒ අතරින් වැදගත් ප්‍රධාන සාධක පහත දැක්වේ. සාධක සංචලන හැකියාව, භාණ්ඩයේ ස්වභාවය, තොග පවත්වාගෙන යාමේ හැකියාව, මිල වෙනස් වීම හේතුවෙන් සැපයුම් වෙනස් වීම කිරීමට ගතවන කාලය. එක් නිෂ්පාදන කාර්යයක සිට වෙනත් නිෂ්පාදන කාර්යයක් සඳහා සම්පත් මාරු වීම සාධක සංචලනය යන්නෙන් අදහස් වේ. කිසියම් භාණ්ඩයක මිල වැඩිවන විට එම භාණ්ඩයේ සැපයුම කෙටි කාලයක් තුළ වැඩි කළ හැක්කේ එම භාණ්ඩය සඳහා අවශ්‍ය කරන යෙදුම් වෙනත් නිෂ්පාදන වලින් ලබා ගැනීමකි. එලෙසින් එක් නිෂ්පාදන කාර්යයක සිට තවත් නිෂ්පාදන කාර්යයක් සඳහා සම්පත් පහසුවෙන් මාරු කිරීමෙන් හැකිවන විට භාණ්ඩයේ මිල වැඩිවන විට සැපයුම්ද කෙටි කාලයක් තුළ වැඩි වේ. මේ අනුව සාධක සංචලන හැකියාව වැඩිවන විට පවතින්නේ නම්‍ය සැපයුම් තත්ත්වයකි. එහෙත් සාධක සංචලන හැකියාව දුෂ්කර වන විට එම භාණ්ඩ සඳහා ඇත්තේ අනම්‍ය සැපයුම් තත්ත්වයකි. සලකා බලන භාණ්ඩ නිෂ්පාදනය කිරීමට යොදා ගනු ලබන නිෂ්පාදන සම්පත් වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා ආදේශ කිරීමේ හැකියාව භාණ්ඩයේ ස්වභාවය යන්නෙන් අදහස් වේ. කිසියම් භාණ්ඩයක් නිපදවීම සඳහා භාවිතා කරන නිෂ්පාදන සාධකයක් වෙනත් නිෂ්පාදන සාධකයක් වෙනත් නිෂ්පාදන කාර්යයක් සඳහා ආදේශ කිරීමේ හැකියාව වැඩි නම් එම භාණ්ඩයේ සැපයුම නම් වේ. නිදසුන් මේස නිෂ්පාදනය සඳහා භාවිතා කරන සම්පත් ඇඳන් නිෂ්පාදනය සඳහා පහසුවෙන් ආදේශ කළ හැකිය. මේ නිසා ඇඳන් නිෂ්පාදනවල මිල ඉහළ ගිය විට මේස සඳහා යොදාගත් සම්පත් ඇඳන් සඳහා ආදේශ කළ හැකි බැවින් ඇඳන් සැපයුම වැඩි වේ. මේස සැපයුම අඩු වේ.
යම් භාණ්ඩයක තොග පවතීද නැද්ද යන්නත් එම භාණ්ඩයේ සැපයුම් නම්‍යතාව කෙරෙහි බලපායි. තොග පවත්වාගෙන යාමේ හැකියාව වැඩි නම් එම භාණ්ඩ සඳහා නම්‍ය සැපයුමක් පවතී. එහෙත් තොග පවත්වාගෙන යාම දුෂ්කරව පවතින භාණ්ඩ සඳහා ඇත්තේ අනම්‍ය සැපයුම් තත්ත්වයකි. මිල වෙනස් වීමෙන් පසු ගත වී ඇති කාලය විශාල නම් එවැනි භාණ්ඩ සඳහා ඇත්තේ නම්‍ය සැපයුමකි. ඊට හේතුව අදාළ කාලයේ විශාලවත්ම සාධක සංචලනය වීමට ඉඩකඩ වැඩි වීමයි. එහෙත් මිල වෙනස් වීමෙන් පසු ගත වී ඇති කාලය කෙටි නම් එවැනි භාණ්ඩ සඳහා ඇත්තේ අනම්‍ය සැපයුමකි. අදාළ කාලය කෙටි නිසා සාධක සංචලනය වීමට ඇති ඉඩකඩ අඩු වීම එයට හේතුවයි. සැපයුම් මිල නම්‍යතා සංකල්පයේ ආර්ථික විශ්ලේෂණ සඳහා ඉතා වැදගත් වේ. පාරිභෝගිකයන්ට, නිෂ්පාදකයන්ට, ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ට විවිධ තීරණ ගැනීමේදී සැපයුම් නම්‍යතා පිළිබඳව දැනුවත්ව සිටීම වැදගත් වේ. පහත දැක්වෙන්නේ මෙම විවිධ පිරිස්වලට ප්‍රායෝගික වශයෙන් සැපයුම් නම්‍යතා සංකල්පයේ වැදගත් වන අවස්ථා කිහිපයකි. භාණ්ඩයක මිල වෙනස් වන විට පාරිභෝගික පැහැදම නිෂ්පාදනක අයභාරයට බලපෑම පුරෝකථනය කළ හැකි වීම. තම නිෂ්පාදන සඳහා ආදායම උපරිම කෙරෙන ආකාරයට මිලක් තීරණය කළ හැකි වීම. ව්‍යාපාර ආයතනයකට ඇති ඒකාධිකාරී ශක්තිය නිශ්චය කළ හැකි වීම. යම් භාණ්ඩයක් සඳහා පවතින ආදේශක හා අනුපූරක භාණ්ඩ කවරේද යන්න හඳුනා ගැනීම. සාධක සංචලන හැකියාව හඳුනාගත හැකි වීම. ආර්ථික විද්‍යානුකූලව වෙළඳපොළ විග්‍රහ කරයි. පරිභෝජනය සඳහා නිමි භාණ්ඩ හා සේවා අලෙවි වන වෙළඳපොළ භාණ්ඩ හා සේවා වෙළඳපොළ ලෙස හැඳින්වේ. භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනය හුවමාරු වන වෙළඳපොළ නිෂ්පාදන සාධක වෙළඳපොළ ලෙස හඳුන්වයි. පරිභෝජනය සඳහා භාණ්ඩ ඉල්ලුම් කරන්නේ පාරිභෝගිකයන් වන අතර අලෙවිකරුවන් වන්නේ නිෂ්පාදන ආයතනයයි. නිෂ්පාදන සාධක සඳහා ඉල්ලුම් කරන්නේ නිෂ්පාදන ආයතනය වන අතර සාධක සැපයුම්කරුවන් වන්නේ කුටුම්බංශයයි. පාරිභෝගික භාණ්ඩ සඳහා ඉල්ලුමක් ඇතිවන්නේ ඒවායේ ආන්තරික උපයෝගීතාව නිසාය. පාරිභෝගික භාණ්ඩ සඳහා ඍජු ඉල්ලුමක් පවතී. නිෂ්පාදන සාධක සේවා සඳහා වක්‍ර ඉල්ලුමක් හෙවත් ව්‍යුත්පන්න ඉල්ලුමක් පවතී. පහත පරිදි භාණ්ඩ හා සේවා වෙළඳපොළ සාධක සේවා වෙළඳපොළ සංසන්දනාත්මකව විග්‍රහ කළ හැකිය. භාණ්ඩ හා සේවා වෙළඳපොළ පරිභෝජන භාණ්ඩ හා සේවා හුවමාරු වෙයි. කුටුම්බ අංශය භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම් කරයි. නිෂ්පාදන ආයතන භාණ්ඩ හා සේවා සපයයි. භාණ්ඩ හා සේවා සඳහා ඍජු ඉල්ලුමක් පවතී. සාධක සේවා වෙළඳපොළ සාධක සේවා හුවමාරු වේ. නිෂ්පාදන ආයතන සාධක සේවා ඉල්ලුම් කරයි. නිෂ්පාදන ආයතන වලට සාධක සේවා සපයන්නේ කුටුම්බංශයයි. සාධක සේවා සඳහා වක්‍ර ඉල්ලුමක් පවතී. වෙළඳපොළ සමතුලිතයේ තීරණය වන ආකාරය පරීක්ෂා කරයි. තරඟකාරී වෙළඳපොළක ගැනුම්කරුවන්ගේ හා විකුණුකරුවන්ගේ අපේක්ෂාවන් තුලනය වන අවස්ථාව වෙළඳපොළ සමතුලිතයයි. එහිදී ඉල්ලුම්කරුවන් ඉල්ලන ප්‍රමාණයත් සැපයුම්කරුවන් සපයන ප්‍රමාණයත් එකිනෙකට සමාන වන නිසා අධි ඉල්ලුමක් හෝ අධි සැපයුමක් හෝ දක්නට නොලැබෙන අතර ඉල්ලුම්කරුවන්ගේ අපේක්ෂිත මිල හා සැපයුම්කරුවන්ගේ අපේක්ෂිත මිල එකිනෙකට සමාන වන බැවින් අධි ඉල්ලුම් මිලක් හෝ අධි සැපයුම් මිලක් ඇති නොවේ. වෙළඳපොළ සමතුලිතයක ඇති කොන්දේසි පහත පරිදි ඉදිරිපත් කළ හැකිය. අපේක්ෂිත ඉල්ලුම් මිල හා අපේක්ෂිත සැපයුම් මිල සමාන විය යුතුය. අපේක්ෂිත ඉල්ලුම් ප්‍රමාණය හා අපේක්ෂිත සැපයුම් ප්‍රමාණය සමාන විය යුතුය. අධි ඉල්ලුම් ප්‍රමාණය හා අධි සැපයුම් ප්‍රමාණය ශූන්‍ය විය යුතුය. අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ශූන්‍ය විය යුතුය. පාරිභෝගික පැහැදම හා ව්‍යාපාරික අයභාරය සමාන විය යුතුය. වෙළඳපොළ සමතුලිතයේ සත්‍ය වෙළඳපොළ තත්ත්වයක් නොව අපේක්ෂිත තත්ත්වයකි. වෙළඳපොළ සමතුලිතයේ වෙළඳපොළ දිශාව පෙන්වීම කරන දර්ශකයකි. සමතුලිත තත්ත්වයෙන් වෙළඳපොළක් ඈත් වුන විට නැවත ස්වයංක්‍රීයව සමතුලිතය කරා ළඟා වේ. වෙළඳපොළ සමතුලිතය පෙන්විය හැකි විකල්ප ක්‍රම පහත දැක්වේ. ඉල්ලුම් සැපයුම් ලේඛන ඇසුරෙන්, ඉල්ලුම් සැපයුම් වක්‍ර ඇසුරෙන්, ඉල්ලුම් සැපයුම් සමීකරණ ඇසුරෙන්. වෙළඳපොළ සමතුලිතය ලේඛනයක් මගින් පහත පරිදි ඉදිරිපත් කළ හැකිය. ඉහත ලේඛනයට අනුව මිල රුපියල් 3 දී ඉල්ලුම් ප්‍රමාණය ඒකක 6ක් වන අතර සැපයුම් ප්‍රමාණයද ඒකක 6ක් හේයින් අධි ඉල්ලුමක් හෝ අධි සැපයුමක් හෝ නොපෙන්වයි. එනම් අධි ඉල්ලුම හා අධි සැපයුම ශූන්‍ය වේ. ඉහත ලේඛනයේ සඳහන් සංඛ්‍යා දත්ත උපයෝගී කරගෙන ප්‍රස්ථාරිකව වෙළඳපොළ සමතුලිතයේ පහත පරිදි ඉදිරිපත් කළ හැකිය. ඉල්ලුම හා සැපයුම සමාන වන අවස්ථාවේදී මිල රුපියල් 3ගේ ප්‍රමාණය ඒකක 6කි. එහිදී අධි ඉල්ලුම් හෝ අධි සැපයුම් හෝ තත්ත්වයක් නොඇති නිසා මේ වෙළඳපොළ සමතුලිතයයි. ඉල්ලුම් සැපයුම් සමීකරණ ඇසුරින් වෙළඳපොළ සමතුලිතය පහත පරිදි ඉදිරිපත් කළ හැකිය. ඉහත ලේඛනයට අදාළව ඉල්ලුම් සහ සැපයුම් සමීකරණ පහත පරිදි ගොඩනැගිය හැකිය.
ඉල්ලුම් සමීකරණය QD සමානයි A ඍණ BP. සැපයුම් සමීකරණය QS සමානයි A ධන BP. A සමානයි මිල ශූන්‍යයේදී ඉල්ලුම් ප්‍රමාණය හෝ සැපයුම් ප්‍රමාණය. P හි යගේ ඉල්ලුම් හෝ සැපයුම් හෝ සමීකරණයට ආදේශ කිරීමෙන් පහත පරිදි ප්‍රමාණය සොයාගත හැකිය. කිසියම් මිලකදී සපයන ප්‍රමාණය ඉක්මවා ඉල්ලුම් කරන්නා වූ ප්‍රමාණය අධ ඉල්ලුම් ප්‍රමාණය වේ. අධ ඉල්ලුම් ප්‍රමාණය සමානයි ඉල්ලුම් ප්‍රමාණය ඍණ සැපයුම් ප්‍රමාණය. කිසියම් මිලකදී ඉල්ලුම් කරන්නා වූ ප්‍රමාණය ඉක්මවා සපයන ප්‍රමාණය අධි සැපයුම් ප්‍රමාණය වේ. අධි සැපයුම් ප්‍රමාණය සමානයි සැපයුම් ප්‍රමාණය ඍණ ඉල්ලුම් ප්‍රමාණය. අධි ඉල්ලුම් ප්‍රමාණය හා අධි සැපයුම් ප්‍රමාණය පහත පරිදි සංඛ්‍යා සටහනකින් ඉදිරිපත් කළ හැකිය. අධි ඉල්ලුම් ප්‍රමාණය හා අධි සැපයුම් ප්‍රමාණය පස්ථාර සටහනකින් පහත පරිදි පැහැදිලි කළ හැකිය. නිදසුන් 1. මිල රුපියල් 1දී ඉල්ලුම් ප්‍රමාණය 1ක 10යි. මිල රුපියල් 1දී සැපයුම් ප්‍රමාණය 1ක 2යි. අධි ඉල්ලුම් ප්‍රමාණය සමානයි 10 ඍණ 2 සමානයි 8යි. නිදසුන් 2. මිල රුපියල් 5දී සැපයුම් ප්‍රමාණය 1ක 10යි. මිල රුපියල් 5දී ඉල්ලුම් ප්‍රමාණය 1ක 2යි. අධි සැපයුම් ප්‍රමාණය සමානයි 10 ඍණ 2 සමානයි 8යි. කිසියම් ඒකක ප්‍රමාණයකදී සපයන මිල ඉක්මවා ඉල්ලුම් කරන්නා වූ මිල අධි ඉල්ලුම් මිල වේ. අධි ඉල්ලුම් මිල සමාන ඉල්ලුම් මිල ඍණ සැපයුම් මිල. කිසියම් ඒකක ප්‍රමාණයකදී ඉල්ලුම් කරන මිල ඉක්මවා සපයන මිල අධි සැපයුම් මිල වේ. අධි සැපයුම් මිල සමානයි සැපයුම් මිල ඍණ ඉල්ලුම් මිල. අධි ඉල්ලුම හා අධි සැපයුම මිල පහත පරිදි සංඛ්‍යා සටහනකින් ඉදිරිපත් කළ හැකිය. නිදසුන් ඒකක 2දී අධි ඉල්ලුම් මිල සමානයි ඉල්ලුම් මිල ඍණ සැපයුම් මිල 5 ඍණ 1 සමානයි 4යි. ඒකක 10දී අධි සැපයුම් මිල සමානයි සැපයුම් මිල ඍණ ඉල්ලුම් මිල 5 ඍණ 1 4යි. අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ශූන්‍ය අවස්ථාව සමතුලිත වේ. අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල පස්ථාර සටහනකින්ද පැහැදිලි කළ හැකිය. අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල සමීකරණ ඇසුරෙන්ද පැහැදිලි කළ හැකිය. QD සමානයි 12 ඍණ 2p ඉල්ලුම් සමීකරණය. QS සමානයි 12 ඍණ 4p සැපයුම් සමීකරණය. ඉහත අධි ඉල්ලුම් සමීකරණය සහ අධි සැපයුම් සමීකරණය භාවිතයෙන් අධි ඉල්ලුම් ප්‍රමාණය හෝ අධි සැපයුම් ප්‍රමාණය සොයාගත හැකි අතර අධි ඉල්ලුම් මිල හෝ අධි සැපයුම් මිල සොයාගත හැකිය. වෙළඳපොලේ උවමාරු කරගනු ලබන සමතුලිත භාණ්ඩ ප්‍රමාණය සඳහා පාරිභෝගිකයන් ගෙවීමට කැමති මිලත් සත්‍ය වශයෙන්ම ඔහු ගෙවන මිලත් අතර වෙනස පාරිභෝගික අතිරික්තයයි. වෙළඳපොළ තීරණය වූ සමතුලිත මිල යනු පාරිභෝගිකයා ගෙවන මිල විනා ගෙවීමට කැමති මිල නොවේ. පාරිභෝගිකයා ගෙවීමට කැමති මිල ඊට වඩා වැඩි විය හැකිය. වැඩි මිලක් ගෙවීමට අපේක්ෂාවෙන් සිටියදී ඉල්ලුම් හා සැපයුම් බලවේග තුළින් ඊට ගැලපෙන මිලක් තීරණය වී එය සමතුලිත මිල වශයෙන් පවතී. මේ නිසා පාරිභෝගිකයාට වාසිදායක තත්ත්වයක් ඇතිවේ. පාරිභෝගික අතිරික්තය පස්ථාර සටහනකින් පහත පරිදි පැහැදිලි කළ හැකිය. පාරිභෝගික අතිරික්තය ගණනය කරුණේ මෙසේ. උපරිම ඉල්ලුම් මිල ඍණ සමතුලිත මිල බෙදීම 2 ගුණ කිරීම සමතුලිත ප්‍රමාණය. ඉහත පස්ථාර සටහනට අනුව පාරිභෝගික අතිරික්තය පහත පරිදි පැහැදිලි ගණනය කළ හැකිය. සැපයුම්කරුවන් භාණ්ඩ සඳහා අපේක්ෂා කරන අවම මිලත් සත්‍ය වශයෙන්ම ඔවුන්ට වෙළඳපොළේදී ලැබෙන මිලත් අතර වෙනස නිෂ්පාදන අතිරික්තයයි. නිෂ්පාදකයාගේ මුළු අයභාරයෙන් මුළු විචල්්‍ය පිරිවැය අඩු කළ විට ඉතිරි වන ප්‍රමාණය නිෂ්පාදක අතිරික්තයයි. නිෂ්පාදක අතිරික්තය පස්ථාර සටහනකින් පහත පරිදි පැහැදිලි කළ හැකිය. නිෂ්පාදක අතිරික්තය ගණනය කරනු ලබන සූත්‍රය වන්නේ සමතුලිත මිල ඍණ අවම සැපයුම් මිල ගුණ කිරීම සැපයුම් ප්‍රමාණය බෙදීම 2. ඉහත පස්ථාරයට අනුව නිෂ්පාදක අතිරික්තය පහත පරිදි ගණනය කළ හැකිය. ගණන්කරුවන් හා විකුණුම්කරුවන් සමතුලිත හෝමාරුව තුළින් ලාභ අත්පත් කරගනී. මේ දෙපිරිසම අත්කරගන්නා වාසිය ආර්ථික අතිරික්තය වශයෙන් හැඳින්වේ. ආර්ථික අතිරික්තය පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදක අතිරික්තය වේ. මේ පස්ථාර සටහනකින් පහත පරිදි වෙන්විය හැකිය. වෙළඳපොළ සමතුලිතය වෙනස් වීම විග්‍රහ කරයි.
තරඟකාරී වෙළඳපොළක සමතුලිත මිලකදී අනෙකුත් සාධක බලපෑම නිසා ඉල්ලුම් වක්‍රය හෝ සැපයුම් වක්‍රය හෝ වමට හෝ දකුණට විතන් වීම නිසා වෙළඳපොළ සමතුලිතය වෙනස් වේ. වෙළඳපොළ සමතුලිතය වෙනස් වන ආකාරය පහත පරිදි වේ. සැපයුම් වක්‍රය ස්ථාවරව තිබියදී සැපයුම් වක්‍රය වෙනස් වීම. ඉල්ලුම් වක්‍රය ස්ථාවරව තිබියදී ඉල්ලුම් වක්‍රය වෙනස් වීම. ඉල්ලුම් සහ සැපයුම් වක්‍ර දෙකම එකවර වෙනස් වීම. සැපයුම් වක්‍රය ස්ථාවරව තිබියදී ඉල්ලුම් වක්‍රය වෙනස් වීම අනුව වෙළඳපොළ සමතුලිතය වෙනස් වන ආකාර පස්තාර සටහනකින් පහත පරිදි ඉදිරිපත් කළ හැකිය. ඉල්ලුම් වක්‍රය ස්ථාවරව තිබියදී සැපයුම් වක්‍රය වෙනස් වීම අනුව වෙළඳපොළ සමතුලිතය වෙනස් වන ආකාර පස්තාර සටහනකින් පහත පරිදි ඉදිරිපත් කළ හැකිය. ඉල්ලුම් වක්‍රය සහ සැපයුම් වක්‍රය සමාන ප්‍රමාණයකින් වෙනස් වීම අනුව වෙළඳපොළ සමතුලිතය වෙනස් වන ආකාරය පස්තාර සටහනකින් පහත පරිදි ඉදිරිපත් කළ හැකිය. ඉහත පස්තාර සටහනට අනුව ඉල්ලුම සහ සැපයුම සමාන ප්‍රතිශතයකින් වෙනස් වීම නිසා සමතුලිත මිල කිසිදු වෙනසක් සිදු නොවේ. ඉල්ලුම වැඩි වන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් සැපයුම අඩු වී විට සමතුලිත ප්‍රමාණය වෙනස් නොවේ. මේ පස්තාර සටහනකින් පහත පරිදි ඉදිරිපත් කළ හැකිය.